नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स අපේ කවුරු හරි මහත්යෙක් ජනක මහත්තයා පොඩ්ඩක් නිතරම මම එක්ක සම්බන්ධයෙන්ම ඉන්න ප්‍රතිඋත්තර සපයමින් මොකද නැතිනම් මේක ඩිස්කනෙක්ට් වුණොත් හොයාගන්න බැරි වෙන නිසා මේ අපි මෙහෙම එහෙනම් දේශනාව පටන් ගන්නු නේද? කට්ටිය වැඩසටහන හිටපු නිසා අපි දැන් අමුතුවෙන් සිල් සමාදන් වෙන්න නැති වෙයි. අපි ධම් කරුණ ටික පොඩ්ඩක් කතා කරමු. එහෙනම් හොඳයි නේද? හරිද? හොඳයි එහෙනම් විශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුන් හැමදෙනාම තමන්ගේ මෙලොව ජීවිතයට පිහිටක් පිළිකරණක් ලැබෙන වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගනිමින් පවතින අවස්ථාව. ඒකෙන්ද විශේෂයෙන්ම අද දවසේදී මේ පින්වතුන් ගෙවල් දොරවල් වල කටයුතු කාරණා තිබුණත් මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුවෝ මගේමයි ධර්මයේ මගේමයි සංඝ රත්නයේ මගේමයි කියන වචන ටික කටින් නොකියුවත් තුනුරුවන් කෙරෙහි විශ්වාසී සැදැහැ සිත් තියෙන නිසායි මේ සසරින් ඈතර වෙන ධම්ම මාර්ගය හොයාගෙන තුනුරුවන්ගේ සේවනට ආවේ නැතිනම් මේ බඳු ධම්ම පරිසරයකට ආවේ. ඉතින් මේ පින්වතුන්ට ඉපඳු සත් අදහසින් පෙනුණු මේ පින්වතුන්ට ජීවිතේ වටිනාකමක් ලැබෙන වටිනා ධම්ම පරයයක් මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකම පින්වතුන්ට මේ කාරණාවත් මම මතක් කරනවා. බුදුජානන් වහන්සේ දේශනා කළේ පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහණෙනි මගේ ධර්මය ප්‍රඥාවන්තයන් සඳහායි නුවණ නැති අයට නෙවෙයි කියලා. ඉතින් අපි දන්නවා මේ වගේ ධර්මයක් කොච්චර ගැඹුරක්ද කියන්නේ ශ්‍රාවක පාරමිතා ඥානයක් පෙන්වනවා අදුම ගානේ අසංකේය කල්පයක් පාරමී පුරන්ට ඕනේ කියලා. මොකද ලෝකයේ තුල පවතින සාමාන්‍ය මට්ටමේ චින්තනයකට ඔබෙන් ගිය ඥාන දර්ශනය ඇත්ත ඇති දැකීම තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. ඒකට කියනවා යථාභූත ඥාන දර්ශනය කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන අපි හිතාගෙන ඉන්න පුද්ගල මින්ම මත දැකිය හැකි ලැබිය හැකි දෙයක් නෙවෙයි. අද දවසේදී ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ අපි හිතාගෙන ඉන්න අපි ජීවත් වෙන මේ වටපිටාව තුල ඉඳගෙනම අපිට බොහෝ පහසුවෙන් නිවන් දකින්න කෙටි ක්‍රම. ඇත්තටම කෙටි ක්‍රම කියලා එකක් නැහැ පින්වතුනි. එකම එක ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨිය මූල කාරණාව කරගෙන පවතින ධර්මතාවයක්. ඒ සම්මා දිට්ඨිය කියන්නේ වෙන මොකුත් නෙමෙයි දුකේ දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ දකින්න එක. ඒකෙද ඒ දුක පිළිබඳ දුක ඇතිවීම පිළිබඳ නැතිවීම පිළිබඳව ඔබත් මමත් මේ ලෝකයේ අය දකින්න විදිහට වඩා යථාර්ථ ඥාන දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ ආර්ය දර්ශනය. අන්නේ දර්ශනය නිසාමයි යම් කෙනෙක් ආර්ය භූමියකටපත් වෙන්නේ. ඉතින් ඒ දර්ශනය නැතුව අපිට චිත්ත සමාධියක් ඇති වෙච්ච පමණකින් හෝ සිතේ නීවරණ ධර්ම අඩු වෙච්ච පමණකින් අපිට ආර්ය ධර්මයකට පැමුණා හෝ එහෙම නැත්නම් ආර්ය ධ්‍යානයකටපත් වුණා කියලා අපිටින් උතුම් රැවටෙන්නට එපා. මොකද මම ඔබට හොඳ නිදර්ශනක් උතුම්ට පෙන්නන්නම්. මහා පරිනිර්වාණ සූත්‍රය. පරිනිර්වාණ සූත්‍රයේදී
භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර අනුක්‍රමයෙන් කුසිනාරා නුවරට වඩින වෙලාවේදී අතරමඟදී හම්බ වෙනවා පුක්කුස මල්ල කියලා එක්තරා ආලාර කාලාමයන්ගේ ශ්‍රාවකයෙක්. එතකොට මේ ආලාර කාලාමගේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ බැහැදකිනකොට කතාවක් ඇති වුණා. එතකොට ආලාර කාලාමයන් ගැන මේ පුක්කුස මල්ල පිළිබැදියට ශ්‍රද්ධාව ඇති වුණේ කොහොමද කියලා පෙන්නනවා. මේ පුක්කුස මල්ල එතන ඉන්නකොට පුක්කුස මල්ලට දහන්න ලැබෙනවා මේ ආලාර කාලාම තවුසා යම් ගංගා කයින් ඉන්නකොට එතනින් ගල් 500ක් යනවා. ඒ ගල් 500 ගිහිල්ලා ඉවර වෙනකොට ඉතර පුරුෂයෙක් ගිහිල්ලා අහනවා මේ පුකුස මල්ල ආලාර කාලාමයන්ගෙන් මෙතනින් ගල් 500ක් ගියා ඔබ වහන්සේ ඒක දැක්කේ නැද්ද? නෑ මම දැක්කේ නෑ. එහෙනම් ඒකේ සද්දවත් ඇහුණාද? නෑ මට සද්ද ඇහුණෙත් නෑ. ඒ කියන්නේ ඔබ වහන්සේ නිදාගෙන දෙන්නේ නෑ මම නිදාගෙන නෙවෙයි. ඒ කියන්නේ සංඥා නැතුවද හිටියේ? ඒ කියන්නේ සංඥා සහිතවද දෙකේ කොහොම සංඥා සහිතයි හිටියේ. සංඥා සහිත හිටියේ. නිදාගෙනත් නෙවෙයි. නමුත් ගල් 500ක් ගියාට දැක්කෙත් නෑ ඇහුනෙත් නෑ. අහෝ මේ බඳු සමාධියක් කියලා තමයි ශ්‍රද්ධාව ඇති කරගත්තේ. එතකොට එන්නොත්න එක්බඳු සාමාන්‍ය මනුස්ස මට්ටමට ගෝචර නොවුණු සමාධියකට පත් වෙලා ආර්ය ධානයක් කියේ නැහැ. ආර්ය සමාධියක් වුණේ නැහැ. මොකද ඒ ආලාර කාලාමයන් දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ දැනගෙන මේ ධානයට සමවැදෙන හෝ ඒ ධානය පාදක කරගෙන ඉබඳු ඥාන දර්ශනයක් උපදවා නොගත් නිසා ඉතින් කිමුතුන්ට මතක් කරන්නේ අපි භාවනා කරනකොට අපේ චිත්ත සමාධි ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙම නැතිනම් ඇත්තටම අපි මේ කාම භූමියේ ඉඳගෙන එහෙම ධ්‍යාන මට්ටම් වට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ සිතේ තියෙන ධර්මතාවයකට රැවටෙන්නේ නැතුව හොඳින් නුවණ මෙහෙවලා ජීවිතයේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරගන්න. ඒක මට මතක් කරන්න තියෙන්නේ ගත වෙන අපේ ජීවිතය දුක් සහගත වෙනකන් මේ ජීවිතයේ දුකින් ඈතර වෙන්න බැරි අපි මරණයෙන් පස්සේ දුකින් ඈතර වීම ගැන බලාපොරොත්තු වෙනවා මේක මිත්‍යාව. බුදුරජාණන් වහන්සේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් වෙනන්ට නෙවෙයි පහළ වෙන්නේ. ඔබට පින්වතුනි මරණයෙන් පස්සේ විමුක්තියක් හෝ ලැබෙන යම් දහමක ප්‍රතිඵලයක් වැඩක් තියනවද? දේවල් දරුවල් ඉඩකඩම් නැද හිත මිත්‍යාදී නිසා තමන්ගේ ජීවිතය නිසා කායික මානසික ප්‍රශ්න ගැටලු වලින් පිරිච්ච ඔබට ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැතුව ඒ දුක මිදෙන්නේ නැතුව ඒ දුකින් මේ දැන් මිදෙන දර්ශනයක් ලැබෙන්නේ නැතුව ඔබ ලබන ධ්‍යානය මොකටද? ඔබ ලබන ධහම මොකටද? ඔබ ලබන විමුක්තිය මොකටද? ඔබ අවශ්‍ය තැන මිදලා නැහැ. ඉතින් මම මේ පෙන්වන දේ ඔබ පින්වතුන්ට සදාවතම ජීවිතේ දුකෙන් නිදහස් වෙන දර්ශනය බුදුහාමුදුරු පෙන්වලා ඒක පෙන්වන්නේ. මේ පෞද්ගලික අදහසකට හෝ පෞද්ගලික අර්ථයකට ඕගොල්ලෝම ගොනු කරන ධර්ම ප්‍රයත්නයක් නෙවෙයි. මම අද වටිනා සූත්‍රයක් කියලා දෙනවා. ඒකෙදි පින්වතුන් ඇත්තටම මට මේක සාකච්ඡා ස්වරූපයෙන් කරන්න තිබුණා නම් ගොඩක්ම වටිනවා. මම සහේතුකව ඔයගලන්ට මේ කාරණාව පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒක මට ඔයගොල්ලෝක වචන හෝ මාරු කරගනිමින් ධර්ම සාකච්ඡා ස්වරූපයෙන් කරන්න බැරි වීම එක්තරා මට්ටමක පාඩුවක්. නමුත් ඒක පුළුවන් තරම් සාධාරණයක් කළා මගේ පැත්තෙන් මම මේ කරුණු ටික පෙන්වන්න උත්සාහවත් වෙනවා. අපේ පින්වත් හැම දිනකටම එකම දෙයක් මතක් කරනවා. අපි වාද විවාද පැත්තකින් තබලා හැම දිනම අපේ ජීවිතයට රැකවරණයක් හදාගන්න. ඒ වගේම මේ ලෝකෙට සැබෑම ධර්මය මොකක්ද කියලා හෙළි කරලා දෙන්න විවෘත මනසකින් ඒ වගේම සත්පුරුෂ අදහසකින් කටයුතු බන
ඇසිය යුතුයි කියලා මතක් කරනවා. ඒ වගේම මේ අවුරුදු 50ක 60ක ඔබත් මගේ ජීවිතය විතරක් නෙමෙයි සසර කියලා කියන්නේ. අවුරුදු 50ක 60ක ජීවිතය මොනතරම් සුවදායකව තිබුණා. මුළු මේ අවුරුදු 50 60 පුරාවටම දුක් මාත්‍රයක්වත් නැති තැනකටපත් වුණා. පින්වතුනි අවිද්‍යාව කියන එක හිතෙන්නේ. අපි දන්නවා අසඤ්ඤතලය වගේ තැනක කෙනෙක් උපන්නොත් බලන්න දුක උපදින්න එයාට අඩුම ගානේ හිතවත් නැහැ. දුක තියා දුක දැනෙන්න හිතවත් නැහැ. ඒත් කල්ප ගානක් ගිහිල්ලා හරි ආපහු එතන අවශ්‍ය හිතුනම මේ ලෝකෙට එනවා නම් අවිද්‍යාව අංශය කියන එක අපි දකින අපි හිතන දෙයට වඩා ගොඩාක් ගැඹුරින් තියෙන කියන එකත් මතක් කරනවා. මතක් කරලා මම පින්වතුන්ට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු ආර්ය දර්ශනය මොකක්ද කියන එක පෙන්නනවා. මෙන්න මේ ආර්ය දර්ශනයේ තේරුම් අරගෙන බය නැතුව ඕන සමාධියකට සමවදින්න සමාධියක් ඇති කරගත්තොත් ඒක ආර්ය සමාධියක් වෙනවා. මේ ආර්ය දර්ශනයේ තේරුම් අරගෙන ඕන සීලයක් පුරන්න ඒ සීලය ආර්ය සීලයක් වෙනවා. ඕන ධර්මයක් නුවණින් බලන්න ආර්ය ඥාන දර්ශනයක් වෙනවා. එහෙම නැතුව සීලයක් රැක්ක පමණකින් චිත්ත සමාධියක් ඇති වෙච්ච පමණකින් ඒක ආර්ය ධ්‍යානයක් හෝ ආර්ය සමාධියක් හෝ වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී ආර්ය භූමියටපත් වෙන හා නොවන මේ පත් වෙන තියෙන ප්‍රධානම ධර්මතාවය මොකක්ද? දර්ශනය. ඒකදී මොකක්ද දර්ශනය? සම්මාදිට්ඨිය මේ චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍යය බුදුරජාණන් වහන්සේ තව එක පැත්තකින් අපිට උගන්වනවා. මම මෙන්න මේ සූත්‍රය පොඩ්ඩක් ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. මේ සූත්‍රය අනුවම ඔයගොල්ලෝ එන්න. ඒක තුත්තක්වත් අපි පෞද්ගලික අර්ථයක් සපයන්න අවශ්‍ය නැහැ. ඕනේ නැහැ. පද වෙනස් කරන්න ඕනේ නැහැ. මනාකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකායේ දෙවනි කාණ්ඩය සංයුත්ත නිකායේ දෙවනි කාණ්ඩේ නිදාන වර්ගයේ අභිසමය සංයුත්තේ තියෙනවා ලෝක සූත්‍රය කියලා සූත්‍රය. මොකද්ද ලෝක සූත්‍රය කියලා? සංයුත්ත නිකායේ මේ ලෝක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්ංගමංච දේසිස්සාමි. ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්ංගමංච දේසිස්සාමි තං සුනාත සාදුකම් මානසිකරෝච භාසිස්සාමි කියලා. සවැත් නුවර ජේතවනාරාමයේ තමයි තථාගතයන් වහන්සේ මේක දේශනා කළා තියෙන්නේ. මහණෙනි නුඹලට ලෝකයේ ඇතිවීමත් ලෝකයේ නැතිවීමත් දේශනා කරනවා. මෙන්න මේක හොඳට අහන්න හිතේ තියාගන්න නුවණින් මෙනෙහි කරන්න කියලා දේශනා කළාම වික්ෂුන් වහන්සේලා පිළිවදන් දෙනවා. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි මොකක්ද ලෝක සමුදය කියලා කියන්නේ? ලෝකයේ ඇතිවීම මොකක්ද කියලා. එතකොට අපි පොඩ්ඩක් දැනට බලමු ලෝකය කියන්නේ මොකක්ද කියලා. ස්වභාවික වෙන්න ඕනේ. අපි මේක මනෝමය දෙයක්, සංකල්පයක්, චින්තනයක් නෙවෙයි. ඔබත් මාත් ඉන්න. මට ඔබව ඉන්නවා, කතා බහ කරන්න පුළුවන්. ඔබට මාව පේනවා, මට ඔබව පේනවා. ඔබට දෙමෝපිය සහෝදරයෝ ඉන්නවා. එතකොට ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා, රැකිරක්ෂා කරනවා කියලා අපි ජීවත් වෙන්නේ මේ ලෝකේ. මේ ලෝකේ තමයි අපිට ප්‍රිය විපයෝග අම්මා තාත්තා සහෝදරයෝ දුව දරුවාම නැති වුනහම අඬන්න වෙලෙන්න වෙන සිද්ධාන්තය තියෙනවා. ඔබ ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා ඔබට දුක් විඳින්න වෙන දුක තියෙනවා. ඔබට නිന്ദා පහස ඇනුම් බැනුම් අසාධාරණකම් වීම තියෙන්නේ. ඒ වගේම තමන්ගේ යාන වාහන ඉදකඩම වූ හොරු මංකොල්ල කාඩු ගන්න පුළුවන්. බලාපොරොත්තු වෙන විදිහට භෝග නූපදින්න පුළුවන්. වගේ ප්‍රශ්න ගැටලු තියෙන මෙන්න මේ පරිසරයට මේ අපි ඉන්න සිද්ධාන්තයටයි සැබෑම ලෝක කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒක තාපෙන් ගත්තොත් මේ ඕකේදියාව තියෙනවා, ලංකාව තියෙනවා, ලෝකේ කියලා යමක් තියෙනවා කියලා ඔබට මට දැනෙන්න කම තියෙනවා. මෙන්න මේ ටික. මෙන්න මේ ඔබගේ මගේ ඔබට මට ඔබත් මම ජීවත් වෙන මේ ලෝකය
ඇතිවෙච්ච හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපි මෙන්න මේ ටික හොඳට බලමු. මෙන්න මේක තමයි ආර්ය දර්ශනය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පෙළත් එක්ක ඔක්කොම හොඳට එන්න. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහත් රූපයක් දෙක උපකාර වෙනවා නිසා චක්කු විඥානය උපදිනවා. ඉන්නම් සංගති පස්සෝ තුන්දෙනාගේ එකතුවට චක්කු සම්පස්සයයි කියලා කියනවා. පස්ස පච්චය වේදනා. ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා. වේදනා පච්චය තණ්හා. ඒ වේදනාවට තණ්හාව ඇති වෙනවා. තණ්හා පච්චය උපාදාන. උපාදානහාව නිසා දැඩිව ගැනීම ඇති වෙනවා. උපාදානයෙන් නිසා භවය. උපාදානයෙන් නිසා ඔබත් මාත් ඉන්න මේ හැම කෙනෙකුම ඉන්නවා කියන භවය හැදෙනවා. භවය නිසා ජාති. කියන්නේ ඔබගෙත් මගෙත් මේ වස්තුන්ගේ ඉපදීම වෙනවා. ජාති නිසා ජරා මරණ දුක විඳින්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා ඒ මේ තස කේවලස දුක්ඛ කන්දස සමුදය හෝති. මෙසේ මේ හුදු දුක් රැකීම හට ගැනීම වෙනවා. මහණෙනි මෙන්න මේ අයං උචිත වික්‍රේ ලෝකස සමුදය. මහණෙනි ලෝකයේ ඇතිවීමයි. ඊගාවට සෝතම් පටිච්ච සම්පේච්ච කන සම්පේච්ච සෝත විඥානයේ උපදිනවා. ඒ තුන්දෙනාගේ එකතු ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා. ඒ වේදනාවට සංහා උපාදාන වෙනකොට භවය ඇති වෙනවා. භවය නිසා ඔබගෙත් මගෙත් මේ වස්තුන්ගේ ඉපදීම වෙනවා. ඒ නිසා ඔබත් මා ජරා මරණ දුකෙන් යුක්තයි කියලා කියනවා. එතකොට මම මේ පෙන්වන ටික පෙන්නලා අර්ථය ඊට පස්සේ පෙන්නන්නම්. මේ වගේම නාසයක් ගන්ධය දිවක් රසත් කයත් පොට්ටබ්බයත් මනසත් ධම්මත් කියන ආයතන ටික හේතු වෙනවා විඥානයගේ ඉපදීම ස්පර්ශ ඇති වෙන්න. ඒ ස්පර්ශයෙන් හේතු වෙනවා වේදනාවන් ඇති වෙන්න. ඒ වේදනාවන් ඇති වෙනවා තණ්හා උපාදාන කියන කෙලෙස් ඇති වෙන්න. ඒ ස්කන්ධ ටිකට කෙලෙස් ඇති වුනහම භවයේ කාම භූමිය කාම භවයේ හැදෙන හැටි කාම භවයේ හැදුනහම ඔබගෙත් මගෙත් ඉපදීම වෙන හැටි ඉපදීම වෙලා දැන් ඔබත් මමත් විඳින විදිහට ජරා මරණ දුක් විඳින්න වෙච්ච හැටි වෙනවා. එතකොට ඒකෙම අපි අනිත් පැත්ත බලමු. කතමංච වික්‍රේ කතමංච වික්‍රේ ලෝකස අත්ංගමයි. මහණෙනි ලෝකයේ අත්ංගම සමුදය කියලා කියන්නේ ඇතිවීම. ලෝකස සමුදය කියලා කියේ ලෝකයාගේ ඇතිවීම, ලෝකයේ ඇතිවීම. ලෝකස අත්ංගම කියලා කියන්නේ අස්තංගයට යනවා කියලා කියන්නේ නැති වෙන. එතකොට ලෝකස අත්ංගම කියලා කියන්නේ ලෝකයාගේ නැතිවීම, ලෝකේ නැති වෙන හැටි. උන හොඳට මේ කාරණාව බලන්න. මේ කාරණාව හොඳට බලන්න. ලෝකයේ නැතිවීම බුදුරජාණන් වහන්සේ පෙන්වන හැටි චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. ඇහත් රූපයක් දෙකේ ගැටීම නිසා ඇහත් රූපයක් දෙක නිසා චක්කු විඥානය උපදිනවා. ඒ තුන් දෙනාගේ එක්වීම පැමිණීම හමු වීම චක්කු සම්පස්සයයි කියලා කියනවා. ඒ චක්කු සම්පස්සය නිසා චක්කු සම්පස්සයෙන් වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව නිසා ලෝකෙට තණ්හාවක් ඇති වෙලා තියෙනවා. යෝ තස්සා ඒව තණ්හායි අශේෂ විරාග නිරෝධා. ඒ වේදනාව ආරම්භය ඇති වෙන ඒ තණ්හාව ඉතුරු නොකොට නැති කිරීමේ උපාදාන නිරෝධය. උපාදානෙ නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදානෙ නැති වීම භවය නැති වෙනවා. භව නිරෝධෝ ජාති නිරෝධා. භවය නැති වීම ජාතිය නැති වෙනවා. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස නිරුද්ධಂತಿ. ජාතිය නැති වීම ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස් නැති වෙනවා කියලා කියනවා. මහණෙනි මේ ලෝක නිරෝධයයි කියලා කියනවා. දැන් අපි මේ සූත්‍රය පොඩ්ඩක් පරිේශනාත්මකව බලමු. ඔබත් මමත් හිතන්නේ ඔබත් මමත් උපන්න දවසේ මේ අද අපි අඟන්න වැළපෙන්න තියෙන ලෝකයේ හැදුනේ කියලා. ඔබත් මමත්
තියෙන ලෝකේ ඉපදිලා ඒ තියෙන ලෝකික ජීවත් වෙලා ලෝකේ තියෙද්දි අපි මැරලා යනවා කියලා තමයි මේ ලෝකේ දර්ශනේ ලෝකේ දකින්නේ අපි දකින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දෙන්න මේ සූත්‍රය දිහා බලන්න ඇහැ රූප චක්කු විඥාන චක්කු සංපස්සේ කියන තැනින් ලෝකේ පනවලා තිබුණාද කියලා. ඔන්න ඒ ටිකට තණ්හා උපාදාන ඇති වෙනකොට භවය හැදලා ජාති ජරා මරණ ඇති වුණා. ඔන්න ලෝකේ ඇති වුණා කියලා පෙන්වනවා. ඊට පස්සේ ඇහැ රූප චක්කු විඥානේ චක්කු සංපස්සේ එමුකම් වේදනාව කියන ටික තියෙද්දි ඒකට තණ්හා උපාදාන නැති වෙනකොට භවය නැති වෙලා ජාතිය නැති වෙලා ජරා මරණ දුක නැති වෙනවා කියලා පෙන්වුවාම ජාති ජරා මරණ දුක පෙන්වලා තිබුණද කියලා බලන්න ඇහැ රූප චක්කු විඥානේ තියෙන තැන ඇහැ රූප චක්කු විඥානේ කියන ටිකට තණ්හා උපාදාන එකතු වුණාම භවය හැදලා ජාති ජරා මරණ දුක කුදු දුක් වශයෙන් හට ගැනීමක් වෙනවා. මේ ඇහැ රූප චක්කු විඥානයෙන් උපදින වේදනාව කෙරෙහි තණ්හා උපාදානය නැති වෙනකොට භවය නැති වෙනවා ජරා මරණ දුක් නැති වෙනවා කියලා පෙන්වුවාම මේ ලෝකය ඇති වෙච්ච හැටි පෙන්වන්නේ ලෝකය පෙන්වන්නේ නැහැ ඇහැ තුල. ලෝකයේ පෙන්වන්නේ නැහැ රූපය තුල. ලෝකයේ පෙන්වන්නේ නැහැ චක්කු විඥානය තුල. හොඳට මේ සූත්‍රය පරිශීලනය කරන්න. මේ හැමතැනකම එහෙමයි. නමුත් ඕගලන්ට ඒකට දත්ත වශයෙන් තමයි මම මතක් කළේ සංයුත්ත නිකායේ දෙවෙනි කාණ්ඩේ ලෝක සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ අපි ලෝකයේ ඇතිවීම සහ නැතිවීම කියන දෙපැත්තටම හොඳට කරුණු ගවේෂණය කළාම ඕගලන්ට පෙනෙන්න පුළුවන් ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන නාස ගන්ධ ගහන විඥාන කියලා ආයතන ටික ස්කන්ධ ටික ධාතු 18 තියෙන තැනින් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පැනවියේ නැති බව අපිට පෙනෙනවා. මොකද ඒ ටිකට තණ්හාව ඇති වුනහම උපාදානයට හේතු වුණා. තණ්හා උපාදානයේ භවයට හේතු වුණා. භවයයි ජාතියට ඔබගේ මගේ වස්තුන්ගේ ඉපදීමට හේතු වුණා. අපි කොහොමද මේක වෙන්නේ කියන එක පස්සේ හොයාගමු. නමුත් දැන් මේ සිද්ධිය අපි හිතාගෙන ඉන්නේ අපි ඉපදෙනකොට මේ ආයතන ටික තුලයි ලෝකේ තියෙන්නේ. ආයතන ටිකට ඇහැ තියෙනවා ලෝකේ. ඇහැට පෙනෙන රූපත් ලෝකේ තියෙන රූප පෙනෙන්නේ ඒවයි අපි විඳින්නේ කියන තැනක. නමුත් ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන තියෙන ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු වුණාම භවයේ හැදින ලෝකේ හැදිච්ච බවත් ජීව ජරා මරණ දුක් ඇතිවෙච්ච හැටි පෙන්වන්න. එතකොට අනිත් පැත්තට ආපහු මේ ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියන ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නොයදුනහම භවයේ නැති වෙලා ජාතිය නැති වෙලා ජරා මරණ දුක නැති වෙනවා කියලා පෙන්වුවාම පෙර ජීවිතයක ඉඳලා ආපු සත්‍යය ටිකක්වත් ලෝකයක්වත් මරණයෙන් පස්සේට යන සත්‍යය ටිකක්වත් ලෝකයක්වත් පෙන්වන්නේ නැතුව මෙතන කෙලෙස් ටික නිසා හදාගත්ත ලෝකෙකුත් කෙලෙස් ටික නැති කළාම ලෝකේ නැති වෙන්නේ නැති කරන්න පුළුවන් දර්ශනයක බුදුරජාණන් වහන්සේ පෙන්වන බව ඔයගලන්ට තේරෙනවා ඇතිනේ. මොකද ආයතන ටිකේ තණ්හාව උපාදානයේ ඇති වුනහම ජාති ජරා මරණ දුකත් පෙන්වනකොට ලෝකෙ පෙන්වනකොට ඒ ආයතන ටික කෙරෙහි තණ්හා උපාදාන බව නැති වෙනකොට භවය නැතිලා ජාති ජරා මරණ නැති වෙනකොට පෙන්වුවා ආයතන ටිකට කෙලෙස් එකතු වීම නිසා ලෝකේ හැදුනා විනා ආයතන ටික තිබුණට ලෝකයේ පවතින්නේ තණ්හාව නැතිකොලොත් කියන ටික අපිට මේ පරිශ්‍රණයේදී ඔප්පු වුණා. එතකොට මෙන්න මේ සිද්ධිය හොඳට බලන්නට ඕනේ. දැන් අද ඔබට ඔබ ඉන්නවා. ඔබ ලෙඩ වෙන මහලු වෙන මරණයටපත් වෙන පුද්ගලයෙක් ඔබට දුක් ඔබේ ජීවිතේ දුක් සහිතයි. ඔබට දෙමව්පිය සහෝදර ඥාති හිතේසින් නරක දුක එනවා.
ඉතින් මේ දුකෙන් මිදෙන්නයි ඕගොල්ලෝ ඔක්කොම උත්සාහවත් වෙන්නේ. ඒ කියන්නේ මේ දුක කියලා එකක් තියෙනවා. මේ දුක ඕගොල්ලන්ට ඇත්තම වෙලා දුක මම වෙලා දුක මම විඳින්නේ වෙලා දුක මගේ ආත්මය වෙලා. එතකොට දුක මම වෙලා දුක මගේ වෙලා දුක මගේ ආත්මය වෙලා දැන් ඔබ ප්‍රතිපදාවක් හොයනවා මේ දුකෙන් මිදෙන්න. දුකෙන් මිදෙන්න ඔබ ප්‍රතිපදාවක් හොයනකොටම කියනවා දුක තමන්ගේ වෙලා කියලා. එතකොට දුකට අයිතිකරුවක් ඉන්නවා, අයිතිකරුවට දුකක් තියෙයි. ඔබට කවදාවත් දුක කියන එකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. මොකද දුක ඔබේ ආත්මය වෙලා නිසා. මේ දර්ශනේ මම කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දුක තියෙනවා දුකෙන් ඉවත් වෙන දර්ශනයක් නෙමෙයි. මේ දුක තියෙනවා මේ ලෝකේ තියෙනවා මේ ලෝකේ උපදින්නේ මෙහෙමයි ලෝකේ නූපදින්නේ මෙහෙමයි කියලා පෙන්නලා ලෝකය ඉපදුනොත් මේ දුක එතකොට ලෝකේ නූපදවා ගන්න ක්‍රමයක් වෙනවා මේක. ඉතින් මෙන්න මේ සිද්ධිය හොඳට අපි උපමාවක් අරගෙන පොඩ්ඩක් බලමු. අපි කියමු ඔබට ඇහක් මේ ඇහැ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූතයන්ගේ උපාදාය රූපයක් තමයි ඉදිරියෙන් කියන යම පිළිගුම් කරන්න පුළුවන් මේ චක්කු ප්‍රසාදය. ඒක හැදිලා තියෙන්නේ නාම රූප කියන ධර්මතාවයකින් මිසක ඒ ඇහැ මමවත් මගේවත් නෙමෙයි. ඒ ඇහැ හේතු ප්‍රත්‍යයයි. අපි නාම රූප වලට හේතු කොහොමද කියලා අපි ඒව පස්සේ බලමු. නමුත් මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආධ්‍යාත්මික ආයතන 6 හේතු ප්‍රත්‍යයයි. නාම රූප කියන ධර්මතාවයකින් හැදුණා. ඊට පස්සේ බාහිර ගෝචර ධර්ම ටික බලන්න. ඇස් ඉදිරි පිටට පහළ වෙන්නේ චතුර්ණංච මහ භූතාන උපාදාය රූප. සතර මහ ධාතු නිසා පවත්නා රූපතහන. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහ ධාතු අවකාශ ධාතුව තුල පිහිටලා තියෙන හැඩසටහන ඔබට වෙනවා. එතකොට ඒ ඇහැවත් ඇහැට පෙනෙන රූපවත් කිසි කලක සත්‍යක පුද්ගලයෙක්ගේ නෙවෙයි. අපි ඔකට උපමාවක් ගනිමු. දැන් මේ ඉදිරියේ මගේ රූපයේ දිස් වෙන ස්ක්‍රීන් එකේ ඡායාව වැටෙනවා. ඔය ස්ක්‍රීන් එක ඇතුලේ සත්‍යක පුද්ගලයෙක්ගේ රූපයක්ද ඔබට පේන්නේ. එහෙම නැත්නම් ඔබ ටීවී එකක් බලනවා කියලා කියන්නේ. ඔබ ටීවී එකක් බලනකොට ඔබේ ඇස් ඉදිරි පිටට පෙනෙන රූපය වීදුරු රූපවාහිනී මේ වීදුරු මත පතිත වෙච්ච ඒ පෙනෙන රූපය සියලු අංගපසංග සහිත ඔබට රූපයක් පෙනුනට ඒ රූපේ භෞතික සැකස්ම සත්ව පුද්ගල නොවන චිත්‍ර මාත්‍රයක් සතහ මාත්‍රයක් කියනක ඔබට හොඳට පැහැදිලි. ඒබඳු ඇහැකුයි ඒබඳු රූපේකුයි නිසා තමයි චක්කු විඥානය උපදින්නේ. ඒ උපදින දේශ ඒ ස්පර්ශය නිසා ඔබට වේදනාවක් පහළ වෙනවා. දැන් ඔතන සත්ව පුද්ගල නොවන රූප මාත්‍රයක පිනීමක් නිසා එන වේදනාවක් තියෙනවා. මේ වේදනාව ආරම්භය ඔබේ හිත පැත්තෙන් දැන් ඔන්න පිනෙන පැත්ත එකක්. ඔබේ හිත පැත්තෙන් ඔබ මේක ඇසුරු කරනවා කොහොමද? මේ පිනෙන වස්තුව කැමති කියලා හෝ අකමැති කියලා හෝ හිත ඇසුරු කරනවා. එහෙම නැතිනම් මේ පෙනෙන දේ සත්‍යයක් කියලා පුද්ගලයෙක් කියලා ඔබ හිතනවා. ඒ කියන්නේ සත්ත්ව පුද්ගල හැඟීම කියන එකට කියන උපාදානය කියලා. රූපං අත්ථෝ සම්පස්සති රූපී ආත්ම වශයෙන් දකින්න ක්‍රමත කියන දිට්ඨි උපාදාන අත්වාද උපාදානය කියලා. සත්‍ය පුද්ගලයේ කියන හැඟීමට දෘෂ්ටියට කියන දිට්ඨි උපාදානය කියලා. ඇහැට
ඇස් ඉදිරිපිටට ආපු රූපෙට ඔබ මේ පුද්ගලයෙක් කියලා හිතනවා. හිතලා දැනගන්නවා. ඇහැට ආපු රූපයට ඔබ හිතනවා පුද්ගලයෙක් කියලා ඇහැට පෙනුන රූපයයි පුද්ගලයෙක් කියලා ඔබ හිතපු ටිකයි දෙකම එකතු කරලා ඒ රූපය පුද්ගලයෙක් කියලා ඔයගොල්ලෝ දැනගත්තාම ඇහැට ආපු රූපෙට ඒ රූපය හරිය වටිනව නේද කියලා ඇහැට පෙනුන රූපය ඒකට වටිනාකම දීලා වටිනා රූපයක් හැටියට ඔබ දැනගන්නකොට දැන් ඉබේම ඔබ තුල නිර්මාණය වෙලා ඇති ඔබ දැනගත්ත විදිය වැරදි කියන එක නොදන්නකම නිසා නැත්නම් ඔබ දැනගත්ත ආකාරය දන්නේ නැතිකම හින්දා ඇස් ඉදිරිපිටට ආපු රූපයට ඔගොල්ලෝ පුද්ගලයෙක් හැටියට හිතුවාම ඒ රූපයත් ඕගොල්ලෝ පුද්ගලයෙක් හැටියට හිතපු එකක් නිසා ඒ රූපේ පුද්ගලයෙක් කියලා ඕගොල්ලෝ තුල දැනුමක් ඇති වුණා නම් ඔන්න බලන්න දැන් මේ රූපේ පුද්ගලයෙක් කියලා ඕගොල්ලෝ තුල දැනුමක් ඇති වෙනවා. ටීවී එකේ තියෙන රූපේ නිකම්ම රූපයක්. ඒ රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා ඕගොල්ලෝ හිතුවාම ඒ රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා ඕගොල්ලෝ දැනගත්තා. දැන් පින්වතුන්ට පෙනෙන්නේ පින්වතුන් දැනගෙන තියෙන්නේ මේ රූපය සත්‍ය කියලා. නමුත් රූපේ සත්‍ය කියලා ඕගොල්ලෝ දැනගත්තේ කියන එක දන්නේ නැති වුනහම ඕගොල්ලන්ට තේරෙන්නේ රූපය සත්‍ය කියලාමයි. අන්න රූපං සත්තු සම්පස්සති. මේ රූපේ සත්‍ය කැටියට දකින තම ඇති වෙනවා. දැන් මෙතන හොඳ සිද්ධියක් තියෙනවා බලන්න. රූපේට සත්‍ය කියලා හිතුවහම රූපේ සත්‍ය කියලා ඕගොල්ලන්ට පේනවා. නමුත් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඕගොල්ලන්ට රූපේ සත්‍ය කියලා පේනවා කියලා නෙමෙයි. රූපේ සත්‍යයයි කියලා. දැන් බලන්න ටීවී එකේ පෙනෙන රූපයට සත්‍ය කියලා හිතුවහම ඒ උපාදානය ඔයගොල්ලන්ගේ මනසේ යෙදෙනකොට ඒක දිහා බලන කෙනාට පෙනෙනවා බලන කෙනාට පෙනෙනවා ඒක සත්‍යයක් හැටියට. ඒ රූපය සත්‍යයක් හැටියට Tamanට පෙනෙන එකත් ඒ රූපේ සත්‍යයක් කියලා ගන්න එකත් අතර තියෙන වෙනස හොයන්න පොඩ්ඩක්. මම කියන්නේ කොහොමද බලන්න ටීවී එකේ තියෙන රූපේම සත්‍යයක් කියලා ගැනීම සහ ටීවී එකේ තියෙන රූපේ සත්‍යයක් හැටියට අපිට පෙනෙනවා කියන සිද්ධියක් තියෙනවා නම් මේ දෙකෙන් සිද්ධ වෙන කාරණා දෙකයි. ටීවී එකේ තියෙන රූපේම සත්‍යයක් කොට ගත්තොත් එයාට මේ රූපේ සත්‍යයක් කොට පෙන්වනකම තමා තුළින් උපදවලා නේද කියන එක හම්බ වෙන්නේ නැහැ. පෙනෙන දෙයට කෙලස් ටිකක් යොදලා උපද්දවාගත්ත සිද්ධාන්තයක් නේද කියන එක හම්බ වෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ සත්‍යයක් ඉන්නවා කිව්වහම එයා පූර්ව අපරාන්තිට දුවනවා. දැන් පෙනෙන සත්‍යයක් මොන ඇත්තටම මේ සත්‍ය කොහෙන්ද එන්නේද මේ සත්‍ය කොහාට යයිද කියලා ඉන්න සත්‍යයේ පූර්ව අපරේට ඕගොල්ලෝ දුවන එක වළක්වන්න බෑ. අවිද්‍යාවේ ඇතුළතම ගියා. නමුත් ඇත්තටම මේ ඉන්න සත්‍යය කොහෙන්ද එන්නේද කොහාටද යන්නේ කියන එක ඕගොල්ලන්ට දික්ටි සහගත බවකටපත් උනේ මොකටද මේ සත්‍ය භාවය නැත්නම් මේ ලෝකේ ඉපදෙන හැටි නොදැක්ක නිසා. සත්‍ය පුද්ගල භාවයට පෙනෙනකම තමයි ලෝකය කියලා කියන්නේ. මේ සත්‍ය පුද්ගල භාවයට පෙනෙනකම ඕගොල්ලන්ට පෙනෙන ඇහෙන ටිකට කෙලස් ටිකක් එකතු කරපු නිසා ඕගොල්ලන්ට පෙනෙන හැටි නේද අපිට පෙනෙන හැටි නේද මේ ලෝකයේ උපදවා ගත්තේ පෙනෙන ඇහෙන ආයතන ටිකට තණ්හා උපාදාන කියන ගති ටික එකතු කළා සත්‍යයේ ඉන්නව පුද්ගලයේ ඉන්නව වටිනා දේවල් තියෙනවා කියලා පෙනෙනකම අපි උපදවාගෙන නේද කියලා දන්නේ නැත්තම් ඒ කියන්නේ ලෝකයේ ලෝක සමුදය දන්නේ නැති වෙනකොට ඒ ලෝකයේ ඇත්ත වෙනවා. ලෝකයේ ජීවිතය වෙනවා. දුක ඇත්ත වෙනවා. අවිද්‍යාව ඇතුළතම ගිහිල්ලා.
ඊට පස්සේ ඒ ලෝකෙන් මිදෙන්න, ඒ දුකෙන් මිදෙන්න අපි වෙන දරනවා. ඒ දුකෙන් උත්සාහවත් වෙනකොට ඉබේමයි අපි සීලබ්බත පරාමාසයෙන් යුක්ත වෙන්නේ. මම කතා කරන ටික ගොඩාක් ගැඹුරුයි, හොඳට හිතන්න. ඔබට නේද පින්වතුනි මේ තව මිනිස්සු ඉන්නවා, සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, ගොඩාක් වටිනා දේවල් කියනවා කියලා ඔබට නේද පින්වතුනි දැනෙන්නේ? ඔබටයි දැනෙන්නේ. ඔබට දැනෙන විදිහටයි ඔබ සිතින් කියින් කරන්නේ. වටිනවා කියන දේවල් ළඟට ගන්න, නොවටිනවා කියන දේවල් දුරස් කරන්න ඔබ උත්සාහවත් වෙනවා. එතකොට මේ කය තමන් කියලා මම කියලා ඕගොල්ලන්ටනේ පෙනෙන්නේ. මේ අම්මා තාත්තා දුව පුතා කියලා ඕගොල්ලන්ටනේ පෙනෙන්නේ. මේ රන් රුධි මුතු මිනිත් වටිනවා කියලා ඕගොල්ලන්ටනේ පෙනෙන්නේ. ඕගොල්ලන්ට පෙනෙන්නේ කියන්නේ දැන් ඕගොල්ලන්ට පෙනෙනකොට පින්මුතුන් කවදාවත් ආර්ය දර්ශනය අහලා නැතිනම්, ආර්ය ධර්මයේ හික්මිලා නැතිනම් අසුතවත් පුද්ගලයාගේ ලක්ෂණය මේ ලෝකේ ඇති උනේ කොහොමද කියලා ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියන ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කළා තමන් තුල මෙන්න මේ විදිහට පෙනෙන පරිසරය නිර්මාණය කරගෙන දැන් තමන්ට පෙනෙන සිද්ධිය හදාගත්තා කියන එක දාන්නේ. ඒ නොදන්නා කමට කියන ආර්ය ධර්මයේ දක්ෂ නැති අසුතවත් කියලා. ඒ අසුතවත් පුතඥයාගේ ලක්ෂණය මොකද? රූපං අසුතෝ සම්පස්සේ. ඒ කියන්නේ තමන්ට සත්‍ය කියලා පේනවා කියලා දන්නේ නැති හින්දා එයාගේ ලක්ෂණය මොකද? රූපේ සත්‍යක්මයි කියලා හිතනවා. මේ මම කියලා පෙනෙනවා කියලා දන්නේ නැති හින්දා මේ මමමයි කියලා හිතනවා. ඊට පස්සේ සක්කාය දිට්ඨියෙන් යුක්ත ඒ තැන විචිකිච්ඡාවෙන් බලක්වන්න බෑ. මොකද්ද විචිකිච්ඡාව? ඒ ඉන්න සත්‍යය කොහේ ඉඳන්ද ආවේ, කොහොම ඉඳද්ද, අනාගතයට කොහෙද කොහාට යයිද කියලා පූර්ව අපරාන්තයට දුවනවා. ඊට පස්සේ ඒ ඉන්න මට මහා දුක් සහිතයි. ඉන්න මේ අනිත් පිරිස ඇසුරු කරන එක මට මහා කරදරයක්. ඉතින් මේ දුකෙන් මම බේරලා යන්නත් හදනවා. එතකොට දුකත් ඇත්ත වෙලා, දුක ජීවිතේ වෙලා, ඒ දුකෙන් පලා යන්න නොයෙක් වෘත සමාදාන මුලේ දෙනවා. ඒකට කියනවා මේ සීලබ්බත පරාමාසය කියලා. මේ චතුරාර්ය සත්‍ය ලෝකයේ ඇති වෙච්ච හැටි සහ නැති වෙච්ච හැටි නොදන්නකොට ලෝකයේ කියන එක ඇත්ත වෙනවා. ඊට පස්සේ ඒ ලෝකයේ පූර්ව අපරයට දුවනවා. ඊට පස්සේ දෘෂ්ටි වශයෙන් ඒක ඇතුළු කරනවා. ඉතින් මෙතනදී මට ඕගලන්ට පෙන්වන්න ඕනේ උනේ එක දෙයක්. යම් කිසි කෙනෙක් ආර්ය දර්ශනය කියලා කියන්නේ ලෝකයේ ඇති වෙන හා නැති වෙන හැටි දකින්න එක. කෙටියෙන් ඕක කෙටි කරලා ගත්තොත් පුතජන සහ ආර්ය කියන බෙදීම උතනේ. ආර්ය ධර්මය නොදන්නා වූ නොදක්නා වූ ආර්ය ධර්මයේ අදක්ෂ, සත්පුරුෂ ධර්මයේ නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මයේ අදක්ෂ, සත්පුරුෂ ධර්මයේ අහලා නැති, සත්පුරුෂ ධර්මයේ හික්මුනේ නැති අන්ධබාල පුතජන කෙනා හිතන්නේ ලෝකයේ කියලා එකක් තියෙනවා, සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා. එයා ඒ ඉන්න සත්‍ය පුද්ගලයෝ පෙර ජීවිතවල ඉඳලා එන්නේ ඇති කියලා කුසල අකුසල කර්ම කරගෙන සත්‍ය පුද්ගලයෝ පහට හරි යයි කියලා කොහොම හිත ඕක ඇතුළේම විමුක්තියකුත් හොයනවා. නමුත් සත්පුරුෂයන් දන්නා වූ දක්නා වූ සත්පුරුෂ ධර්මයේ හික්මුණු සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ සත්පුද්ගල භාවයට හම්බ වෙන ලෝකය හැදෙන හැටි දකිනවා. කොහොමද? උප්පත්ති වශයෙන් ගිනාවේ නැති, උප්පත්ති වශයෙන් ගිනාවේ රූපයක් පෙනෙන්න පුළුවන් කම විතරයි. ශබ්දයක් අහන්න පුළුවන් කම. ඒ පෙනෙන රූපයක්, ඇහෙන ශබ්දය සත්පුද්ගල නොවන අනාත්ම සිද්ධාන්තයෙන් ස්කන්ධ ධාතු ටිකක් තියෙනවා. ඒ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික අපිට තව විස්තර කරගත යුතු ඉදිරියේදී. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කළා සත්‍යය පෙනෙන, පුද්ගලයේ හැටියට පෙනෙන, වටිනා වස්තු හැටියට පෙනෙන ලෝකයක් නිර්මාණය කරගත්තා. එතකොට එයාට මේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙනවා. හැබැයි එයා දන්නවා
මේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා මගේ ඉස්සරහා කියලා මට පෙනෙන කමක් තියෙනවා නම් මේ පෙනෙනකම තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා මට පෙනෙන කමක් නේ තියෙන්නේ. එතකොට එයා දන්නවා මේ පෙනෙන ඇහෙන දෙයට තණ්හා උපාදානය අයින් කළොත් මේ විදිහට ලෝකේ පෙනෙනකම මේ රූපේ මම කියලා පෙනෙනකම මේ තව සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙනකම මේ වටිනා වස්තු දේවල් දරවල් කියලා පෙනෙනකම අයින් කරන්න පුළුවන් ලෝක නිරෝධ කරන්න පුළුවන් කියලා දන්නවා. එයා ලෝකයේ ඇතිවීමත් ලෝක නිරෝධයත් දෙක දකිනවා තමන් තුළ සිද්ධාන්තයක් හැටියට. අසුතත්ත්‍යඥය එහෙම දන්නේ එයා දන්නේ උප්පත්ති වශයෙන්ම ඉපදිලා උපන්නෙම මේ වගේ ලෝකෙකයි. දැන් ඒ ලෝකයේ වටිනා වස්තු තියෙන පුද්ගලයන් සත්වයෝ ඉන්න ලෝකෙකයි ඉන්නේ කියලා. එයා මොකද කරන්නේ? එයාට කවදාවත් මේ ලෝකෙ මිදෙන්න බෑ. මැරෙනකම් මේ ලෝකෙ තුල ඉඳලා පස්සේ ලෝකෙ තුල මැරලා යන එක තමයි අසුතත්ත්‍යඥයට අයිති. නමුත් සුතවතාර්ය ශ්‍රාවකයාට එහෙම කාලකන්ණි වෙන්න ඕනේ නැහැ. එයා ලෝක නිරෝධය කරන්න දන්නවා. මොකද උප්පත්ති වශයෙන් ගෙනාපු ආයතන ටිකේ ලෝකයේ තිබුණේ නැතුව පසුව තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කළා සතුටු වෙන්න දුක් වෙන ශේෂ්ත්‍රය හදාගත්ත බව දකින නිසා. ඉතින් මම සිංහතුන්ට මතක් කරන්නේ මේ ටික. සුතවතාර්ය ශ්‍රාවකය සහ අසුතවත් පුතඥයාගේ ලක්ෂණය තමයි අසුතවත් පුතඥයා අපි උපමාවක් ගත්තොත් ටීවී එක ඇතුලේ පෙනෙන රූපේ සත්‍යයක්මයි කියලා හිතනවා. ටීවී එක ඇතුලේ පෙනෙන රූපේ සත්‍යයක්මයි කියලා හිතලා ඒ රූපේ සත්‍යයක්මයි කියලා හිතලා ඒ සත්‍යය කොහේඳන් එන්නේද කොහාට යයිද දන්නේ නැහැ කියලා තර්ක විතර්ක කරනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ රූපේ සත්‍යයක් නෙමෙයි ඒ රූපේ සත්‍යයක් කියලා මට පේනවා කියලා දකිනවා. ඒ හින්දා ඒ සත්‍යය කොහෙන්ද එන්නේද කොහාටද යයිනේ කියන එක එයාට අදාළ නැහැ. එයාට ඒක දෘෂ්ටි විහිළුවක් විතරයි. දෘෂ්ටි හුලක් දෘෂ්ටි කාන්තාරයක් විතරයි. එයා දන්නවා රූපේ සත්‍යයේ ඒ සත්‍යය කොහෙන්ද එන්නේද කොහාට යයිද කියනවනම් මේ තරම් දෘෂ්ටි මේ තරම් විහිළුවක් නෑ. මේ තරම් මේ කොලොප්පමක් නෑ කියලා දන්නවා. මොන තරම් විහිළුවක්ද මේ කියලා දන්නවා. ටීවී එකේ තියෙන රූපය කෙනෙක්මයි කියන්නේ දැන් Tamanට පෙනෙන්නේ රූපයක් හැටියට. කෙනෙක් හැටියට. Tamanට කෙනෙක් හැටියට පෙනෙන බව නොදන්නාකම නිසා ඒ රූපේ කෙනෙක් කියලා රැවටිලා තමන්ගේ රැවටීම මත තමන් දෘෂ්ටි සහගත පෙරපසු යනවා. බලන්න මොනතරම් ඇදවැටීමක්ද කියලා. හරියට තමන්ගේම ඡායාවට රැවටිලා ප්‍රතික්‍රියා දක්වන තිරසංගත සත්ව වගේ නෙමෙයිද කෙලස් ටිකට තමන්ට පෙන්වන තමන්ගේ ඇහැ දකින්න නැතුව ලෝකයේ ඇත්ත කරගෙන දුක් විඳින එක. එතකොට අස්විතවත් පුතඥයාගේ ලක්ෂණය තමයි ටීවී එක ඇතුළේම පුද්ගලයෙක් ඉන්නවා කියලා යම් කිසි කෙනෙක් දකිනවනම් ඒ වගේ මේ ඇහැට පෙනෙන පැත්තේ රූප තුල සත්‍යෝ ඉන්නවමයි මම ඉන්නවමයි කියලාමයි හිතන්නේ. හිතලා ඒක ඇත්ත වෙලා ඒ දුකෙන් එතර වෙන්න වීර්ය වඩනවා. ඒ උත්සාහයම අවිද්‍යාව ඇතුලේ කියලා මතක් කරනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා ඇහැට පෙනෙන රූපෙට තමන් කෙලෙසියක් එකතු කළාම තමන්ට ඒ රූපය පුද්ගලයක් වගේ පෙනෙනවා. දැන් ඔබට තව සත්‍යෝ ඉන්නවා වගේ ඔබට පෙනෙන්නේ කියලායි ඔබ ඉගෙනගෙන තියෙන බුදුදහම දන්නවනේ. ඔබේ ඇහැට ඉදිරියෙන් තියෙන රූප හම්බ වෙනකොට තමන්ගේ සිත පැත්තේ ඒ රූප සත්‍ය පුද්ගල හැටියට පෙන්වන්න ක්‍රමය දෙනවා. එතකොට ඕගොල්ලන්ට පෙනෙන්නේ ඉදිරියෙන් තියෙන රූප ටික සත්‍යය හැටියට නම් පුද්ගලයා හැටියට නම් මේ කය තමන්ගේ හැටියට නම් මේ දැන් කෙලෙස් ටික නිසා තමා තුළ ලෝකෙ ඉපදෙනවා. දැන් තමා තුළ උපන්න ලෝකයේ කියලා දැක්කොත් කිසි වෙලාවක සක්කාය දිට්ඨිය තියෙන්නේ ලෝකය ඇතුළට යන්නේ නැහැ. ඒකම යා දන්නවා මේ ජරා මරණ සංඛ්‍යාත ලෝකය අනේ මේ කෙලෙස් ටික මේ දුක ලෝකෙට හේතුව මේ දුක තණ්හාව නැතිකොලොත් මේ ලෝකෙ නිරුද්ධ කරන්න පුළුවන් කියලා දන්න හින්දා
සීලයක පිහිටලා සමතකමතහනකින් හිත වඩ පුළුවන් තරම් මේ ආයතන ටිකේ ඇහැ රූප කන ශබ්ද කියන ටිකේ ඇත්ත පෙන්න තණ්හාව නොයෙදෙන හැටි උපන්න තණ්හාවක් කියනම් ගෙවෙන්න නූපන් තණ්හාව නූපදින විදියට උපන් ආශ්‍රයයක් කියනම් ගෙවෙන්න නූපන් ආශ්‍රය නූපදින විදියට ප්‍රයෝග කරනවා. එහෙම කරන්න මේ ආයතන ටිකේ තියෙන තණ්හා උපාදානය ගෙවෙනකොට අර ටීවී එකේ රූපේ පුද්ගලෙක් කියලා පෙන්වනකම තමන්ගේ මනසෙන් ගෙවිලා යනවා වගේ ගෙවුණු දවසට එතන රූපේ සැබෑ රූපය මතුවෙනවා වගේ මේ ඉදිරියෙන් තියෙන සත්‍ය පුද්ගලිය කියලා මේ කය තමන් කියලා පෙන්වන කම දෙවෙන විදිහට ටික කටයුතු කරනවා. යම් දවසක් තියෙනවා සියලු ආශ්‍රයන්ගේ කෙලෙසුන්ගේ මනස මිදෙන දවසක්. එදාට ඔබට මේ අම්මා තාත්තා දුව පුතා රන්රදී මුතුමැණි පැටිට මේ වස්තු ටික නොපෙනෙන දවසක් එදාට සියලු ලෝක නිරෝධයක් මේ ආයතන ටික පරිහරණය කරද්දීම ලෝක නිරෝධ කළා ලෝකෙ මිදලා ජීවත් වෙන තැනටයි රහතන් වහන්සේ කිව්වේ. එහෙම නැතුව මේ ආයතන ටික ඇත්තම කරගෙන ඒකෙන් පලා යන්න මොහොතක සමාධියක් හෝ කරගන්න නැතුව අපි නිකන් කිව්වොත් අද දවසේදී අපි කරන්නේ මේ මින්න වගේ වැඩ. ඒ කියන්නේ මේ අම්මලා තාත්තලා දොරවල් යාන වාහන ඉදකඩම් මිල මුදල් මේවා ඇති බව හෝ නැති බව නිසා මහා පීඩා එන තමන් ලෙඩ වෙන මහලු වෙන මර දුකටපත් වෙලා නින්දා පහක දුකටපත් වෙලා ඉතින් දැඩි ගිලන් සෝකීපත්ටපත් වෙන මේ දුකෙන් බේරෙන්න අපි හැඟෙන්න තැන් හොයාගන්නවා. මේ දුක අපිට අහු නොවෙන තැනකට චිත්ත සමාධියක් හෝ ඇති කරගන්න අපි උත්සාහවත් වෙනවා. ධ්‍යානයකට හෝපත් වෙන්න. එතකොට මේ දුක අපිට නැති වෙනවා කියලා හිතාගන්න. නමුත් පින්වතුනි ඔබට නොපෙනෙන තැනකට ඔබ ගියා කියලා දුක නැතුව නෙවෙයි. දැන් ඔබට පේන්නේ නැති තැනකට ඔබ ගිහිල්ලා. ඔබට මම කියන්නේ මීමින්නවා කියලා. මීමින්න කියන්නේ හැලේ ඉන්න පුංචි සත්ත්වය. හරියට මුව පැටව. මුව වගේ ලොකු සතත් හරි පොඩි. ඉතින් මේ මීමින්න හරි බය සතේ හරි අහිංසක සතේ මුව වර්ගයකට අයිති සතේ හරි අහිංසක. ඉතින් මේ මීමින්න පස්සේ මිනිස්සේ කාරේ තව බල්ලෙක් හරි පැන්නොත් හයියෙන් දුවලා ගිහිල්ලා මෙයා මොකද කරන්නේ පඳුරක් පස්සේ ඔළුව ගහගන්නවා. ඔළුව ගහගත්තාම දැන් එයාට නොපෙනෙනකොට එයා හිතන්නේ අනිත් පැත්තට පේන්නේ නැහැ කියලා. මේ ඇඟ ඔක්කොම එළි. ඉතින් අර මිනිස්සු හෝ අර සතාව මරනවා. අර බල්ල හෝ කනවා. ඇයි? එයා ඔළුව හංගගත්තාම දැන් එයාට මිනිස්සුන්ව අර බල්ලව පේන්නේ නැති වෙනකොට මේ හිතන හරියට පේන්නේ නැහැ තමයි කියලා. නමුත් ඔළුව හංගලා එයාට නොපෙනුනට ඇඟ මෙහෙ පේනවා. ඒ වගේ කෙනෙකුනේ මේ මම ඉන්නවා අම්මා අප්පා ඉන්නවා මේ දුකයි කියලා දුකෙන් බේරෙන්න తాවකාලික ධ්‍යානයක් කර සමාධියක් කර මොකක් හරි අරගත්තාම අපිට දැන් දුක පේන්නේ මාව පේන්නේ අනිත් අය පේන්නේ අපිට නොපෙනුනම අපි හිතන දැන් දුක නැහැ කියලා. අපි මේ ඔළුව හංගගෙන ඉන්නවා. අපිට නොපෙනුනට මායයට පේනවා අපි ඇඟේ ඉතුරු කොටස. ඒ නිසා පින්වතුනි හොඳට බුද්ධිමත් වෙන්න කියන එකත් මම මේ කතා කරපු දර්ශනේ තේරුම් ගන්න කියන එකත් පින්වතුන්ට මතක් කරනවා. ඒකදී පින්වතුන් ඔබටත් මටත් දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් හම්බෙලා තියෙන මොකුත් නෙවෙයි. හැමදාම තියෙන ලෝකෙක ඉපදිලා තියෙන ලෝකෙක නොයෙක් විදිහේ පීඩා විඳලා කර්මානුරූපව නැරිලා යන එක ඉරණම කරගත්ත ඔබගේ මගේ වාසනාවට ඔබත් මමත් මේ ලෝකෙට පහළ වෙනකොට මේ ආයතන ටික අරගෙන උපදිනකොට ලෝකයේ කියන එක තියෙන එකක් නෙමෙයි ලෝකයේ කියන කෙලෙසුන්ගෙන් හදාගත් එක. ඒ හදාගත් ලෝකේ හදාගෙන දුක් විඳින ලෝකෙට හේතු ටික මෙන්න මේක. මේ හේතු ටික නැති කළා මේ ලෝකේ නැති කරන්න පුළුවන් කියලා. ලෝකේ ඇතිවීම නැතිවීම පෙන්වලා ලෝක නිරෝධ කළා. සසර ගමන අවසන් කරන්න දර්ශනයක් වෙනකොට සාස්ත්‍රඥ වහන්සේ නමක් හම්බෙච්ච යුගයක් පින්වතුනි මේ අවස්ථාව අතහැර ගන්න එපා කියන එක මතක් කරනවා.
ආපහු දවසක මේ අවස්ථාව අතහැරගත්තු කර්මානුරූප ආයතන ටික යම් තැනක තව හැදෙයි. ඒ ආයතන ටිකට කෙලස් ටික එකතු කළා එදාට මේ වගේම අම්මා තාත්තා දුව පුතා මම කියලා ඔබත් මමත් ලෝකේ හදාගන්න. හැබැයි මේ ඔබ දුක් විඳින ලෝකේ හදාගත්තේ ඔබේම කෙලස් ටිකෙන් කියලා පෙන්වන මේ සාස්ත්‍රෝරය එදාට නැති වෙයි. මේ කෙලස් ටික නැති කරලා මේ ලෝකේ නැති කරන්න කියලා පෙන්වන සාස්ත්‍රෝරය නැති වෙයි. හැමදාම කළා වගේ එදාටත් මේ තියෙන ලෝකයක් වෙලා ඇත්ත වෙලා ඒ දරුමල්ලන්ට තණ්හාව ඒ තමන්ගේ ජීවිතේ තණ්හාවෙන්ම ඉඳලා ඒ තණ්හාව නිසා ආයත ආයතන ටික හදාගන්න වෙයි අපිට. ඒ නිසා ප්‍රමුතුන්ට මතක් කරනවා මේ අවස්ථාවේදී බුද්ධිමත් වෙන්න අපේ වැරද්දෙන් පාර මැද්දේ ගිහිල්ලා වාහනයකට ඇත්තුණා මැරෙන්න වෙන්නේ අපිට. අපි පාර අයිනේ ගියා පුළුවන් තරම් පරිස්සමෙන් අනුන්ගේ වරදකින් ඇවිල්ලා වාහනයක් ඇවිල්ලා අනුන්ගේ වරදකින් ඒ හැප්පුණත් මැරෙන්න වෙන්නේ අපිට. මගේ වරදිනුයි අනුන්ගේ වරදිනුයි දෙකම වැරදුනත් හැප්පුණොත් මැරෙන්න වෙන්නේ අපිට. ඒ වගේ සමන් ධර්මයේ දන්නේ නැහැ අනිත් කෙනා කියලා දුන්නේ කියන එකක්වත් එහෙම නැතිනම් මගේ වරද නිසායි මම මේ හරියට ධර්මයක් තේරුම් ගන්න බැරුව වරද පිළිපන්නේ කියලා උනොත් තමන් පරීක්ෂාකාරී නොවුණු තමන්ගේ වරද නිසා ජරා මරණ දුකට සැපට යන්නේ තමන්ට. අපි නම් දන්නේ අපිට මේ අහවල් ආමුදුගොල්ලෝනේ කියලා දුන්නේ අහවල් පිරිස කියලා දුන්න හින්දානේ කියලා ද සමාවක් නැහැ. අපි දන්නේ අපි අහිංසකයි අපිට ඉතින් මේගොල්ලෝ කියලා දුන්නා. ඒ හින්දා අපි ඉතින් කළා. ඒ හින්දා වැරදුනා කියලා හරියන්නේ නැහැ. තමන්ගේ වරදින් හෝ අනුන්ගේ වරදට මෙහෙයපු නිසා හෝ අනුන්ගේ වරදින් හෝ තමන්ටයි සතුට වෙන්නේ කියන එකත් මතක් කරනවා. මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයක් ලැබුණු වෙලාවේ මෙන්න මේ පින්නපු ධර්මයේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරන මේක අතිශයම සියුම් ගැඹුරු ධර්මයක්. මේකට වාද විවාද කරන්න නෙවෙයි මේ ධර්මයේ ගුණයක් තියෙනවා. බණ නමට හරි බෞද්ධය කියලා ඉපදුණු ඕගලන්ට නෙමෙයි අබෞද්ධ කෙනෙකුට උනත් ඒහිපස්සට මෙහෙ එන්න මේ ඇවිල්ලා බලන්න. ලෝකයේ කියලා එකක් තියෙනවද ඔබට ලෝකේ පෙනෙනවද කියන සිද්ධිය පෙන්වන්න පුළුවන්. ඔබ තියෙන ලෝකෙකට දුක් වෙනවද ලෝකෙ උපදවගෙන දුක් වෙනවද කියන එක පෙන්වන්න පුළුවන් දර්ශනයක් තියෙනවා. මේක තේරුම් ගත්ත සම්දිත්තිකයි අකාලිකයි කියන ಗುಣ ටිකක් තියෙනවා මේක. ඉතින් අපි ඔය කටපාඩමට නෙමෙයි ජීවිතේ යොදාගත්ත යුතුයි ජීවිතෙන් දැක්ක යුතුයි කියන එකත් මතක් කළා. හැම දිනම තම තමන් බොළඳ විදිහට මේ తాවකාලික සිටි ක්‍රම හොයන්න යන්න එපා. අපි ගහපු ගැටේ අපිම ලයන්න වෙනවා. අපි උපද්දවාගත්ත ලෝකය අපිම මිදෙන්නේ නැතුව අපි මේක ඇත්ත වෙලා හරියන්නේ අපි උපද්දවා ගන්න ඒ ලෝකේ ඇත්ත වෙලා අපි මේකෙ මිදෙන්න දඟලනවා. අපි අපේම ඡායාවට බය වෙනවා වගේ සිද්ධියක් මේ වෙලා තියෙනවා. ඉතින් ඒ බව තේරුම් අරගෙන මේකෙන් මිදෙන්න උත්සාහවත් වෙන්න කියලා එක මතක් කරනවා. ඒ ධර්මයේ තේරෙන්නේ නැත්තම් මේ කියන දර්ශනයේ ගැඹුරු නම් ඒ කියන්නේ ඔබ අභෞවියයි කියන එක නෙමෙයි. ඔබේ මනසේ නීවරණ ධර්ම ටිකක් වැඩි. ඔබට චිත්ත සමාධියක් ඕනේ, ඔබට ධ්‍යානයක් ඕනේ. ඔබේ දර්ශනය පැහැදිලි කරගන්න. මොකද ওই දර්ශනයයි ආර්ය දර්ශනය. ওই දර්ශනය ලෝකෙන් මිදෙන්න පුළුවන් දර්ශනය. එතකොට ওই දර්ශනයේ ගැඹුරයි කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද උද්දච්ච විචිකිච්ඡා කියන ආවරණීය ධර්ම සාපේක්ෂව ඔබේ මනස වැහිලා. එතකොට මේ ආවරණීය ධර්ම දුරු කරන්න චිත්ත සමුදයක් උදව් කරගන්න ධ්‍යානයක් ලබා ගන්න උත්සාහවත් වෙන්න. ඒ ධ්‍යානය ආර්ය වෙන්නේ මේ දර්ශනය ලැබුණා. නැත්තම් මේ බඳු දර්ශනයක් තියෙනවා ඒක දකින්න මෙහෙම කරන්න කියන තැනකින් කළොත් මිසක ඒ වටපිටාව නැතුව ලැබුවට ආර්ය වෙන්නේ. ඒ නිසා ওই දර්ශනයට උපකාරක චිත්ත සමතයක් වඩන්න. චිත්ත සමතේ ගන්න අපහසුයි කායික වාචික සංවරය නැති කෙනාට. ඒ නිසා කායික වාචික සංවරය ඇති කරගන්න ඒක ඔබේ සීලය. සීලය උපකාරයි කායික වාචික සංවරය ඔබට උපකාරයි චිත්ත සමතයක් ඇති කරගන්න. චිත්ත සමතේ ඔබට උපකාරයි ලෝකය තියෙන එකක්ද ලෝකය උපදවාගත් එක. ඒ කියන්නේ සත්‍යයේ රූපේ සත්‍යයක්මද රූපේ සත්‍යයක් කියලා පෙන්නනවා. උදාහරණයකට මම කෙටියෙන් ගත්තොත් මට ඒ රූපේ මගේ අම්මා වගේ පෙනුනට මටයි පෙනෙන්නේ. මගේ අම්මා වගේ මට පෙනෙන රූපේ ඕගොල්ලන්ට පේන්නේ නැහැ අම්මා වගේ. ඇයි මටයි ඇත්ත.
ඒ රූපේ විපරිණාම වෙනකොට මම මවමල දුක විඳට ඔයගොල්ලෝ විඳින්නේ නැහැ. ඇයි ඒ? ලෝකයේ මම හදාගෙන නිසා. ඒ රූපේ අම්මනම් එයා ඒ අම්මා පෙර ජීවිතේ ඉඳන් ආපු කොහාටවත් යන අම්ම කෙනෙක් නම් මවමල දුක විඳිනකොට සමස්තයක් මේ ඔක්කොම විඳින්න දෙනවා. මොකද ඔක්කොම දකින්නේ එකම රූපය ඇහැ. එකම ඇහෙන් රූපේ දකින්න මට මගේ ලෝකේ අම්ම නැතිව අම්ම අසුරු කරන්නත් අම්ම නැති වෙන දුකක් නම් විඳිනකොට ඒ ඇහෙන් බලපු රූපේ තියෙන ඒ සිද්ධාන්තය තුළම ඔබ මවමල දුක විඳින්නේ. එහෙනම් ඒ උපමාව ඇති බුද්ධිමත් කෙනෙකුට මගේ අම්මා තාත්තා දුව පුතා ඥාති හිතයිසින් කියලා මට රන්ටදී මුතුමැණික් කියනවා කියලා පෙනෙන ලෝකය විනාශන උපදවාගත්ත මිසක පෙර ජීවිතේ ඉඳන් ගෙනාවත් තව ජීවිතයකට ගෙනියන ලෝකයක් නෙවෙයි කියන එක. ඉතින් මේ අනුසාරයෙන් මම ඔබට අවදි වීමට ප්‍රඥාවේ මූලාරම්භයක් විතරයි දුන්නේ. ඉතින් මේ අනුව හිතන්න තව කැටිකඩක් තියෙනවා කියන එකත් මතක් කරනවා. බෞද්ධය කියලා කියන්නේ ගොඩාක් තීක්ෂණ ගොඩාක් ප්‍රඥාවන්ත කෙනෙක් මිසක මෝඩ කමකට වචනයක් පිටිපස්සේ දුවන කෙනෙක් නෙවෙයි. කවුරු මොන විදිහට කිව්වත් මගේ මේ ජීවිතේ ජරා මරණ දුකෙන් නිදෙන දර්ශනයක් මට හම්බුණාද නැද්ද? මම සමහර විටක ඔබට කිව්වොත් ඔබ රහත් වෙලා ඔබ දැන් සියලු දුකෙන් නිදහස් වෙලා කියලා කිව්වා. ඕගොල්ලෝ බුද්ධිමත් වෙන්න ඕනේ. මේ ගත වෙන ජීවිතේ ධර්මවලගේ ප්‍රශ්න මේ ජරා මරණ ජීවිතේ මම එහෙම මොනවද? මේ තරම් දුකක ඉන්නකොට ලැබෙන රහත් ඵලය මට වැඩක් තියෙනවා. මට මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියන තැනක. රහත් වුණා නම් දුක කියන එක ජීවිතේ තියෙන දුකෙන් නිදහස් වීම ආර්යත්වයේ මිසක වෙන දෙයක් නෙමෙයි කියන එක හිතන්න පුළුවන්. ඒ වගේ තමන්ට වංචා කරගන්න එපා කියන එකත් මේ බුද්ධෝත්පාද කාලේ අත්හැර ගන්න එපා කියන එකත් මතක් කරනවා. සරියුත් මහ රහතන් වහන්සේ ඔබට මටත් අනුකම්පාවෙන් දේශනා කළ මේ කාතාව මම පොඩ්ඩක් මතක් කරනවා. උභේන නිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා පටිපජ්ජත මා විනස්සත කනෝවාම උපජ්ජති. උභේන නිදම් මරණමේව දෙපසින්ම මරණය මැරිලා උපන්නයි කියලා මරනවා. නාමරණං පච්චාවා පුරේවා නොමැරීමක් පෙරවත් පසුවත් නැහැ. පටිපජ්ජත ධර්මයේ හැසිරෙන්න මා විනාශ වෙන්න කනෝවාම උපජ්ජති. මේ චන සම්පත්තිය අත්හැර ගන්න එපා කියලා කියනවා. ඒ අවවාදයේ සරියුත් මහ රහතන් වහන්සේ කරපු එකත් මතක් කළා. මේ ජීවිතයේදීම ජරා මරණ සංඛ්‍යාත ලෝකය නිරුද්ධ කළා. ලෝක නිරෝධ කළා. විවේකයෙන් සීනාශ්‍රව මනසකින් සියලු ආයතනයන් උපාදාන වශයෙන් නොගෙන නිදුන් ලෝකයේ නිරෝධයක් කරන්නේ. ඔබට මේ දේශනාව හේතුපනිස්ය වේවා. තුනුරුවන්ගේ සූවිසි මහා ගුණේ අනන්ත ගුණානුභාව බලයෙන් ඊට ශක්තිය ධෛර්යයක් ලැබේවා කියලා ආශිර්වාද කරමින් අද දේශනාව අවසන් කරනවා. ඉතින් ඔගොල්ලෝ කෙරෙහි අනුකම්පාවෙන් රෝගාසාදේව සිත්‍යත් අපේ නන්දරත්න ස්වාමීන් වහන්සේත් කඩලා උන්වහන්සේට කළ හැකි ආකාරයට ධර්මයෙන් ඔයගොල්ලන්ට අනුග්‍රහ දක්වා. ඉතින් අපි අනුමෝදන් කටයුතු තැන්වලට මේක අනුමෝදන් කරමු. අපි සියලු දෙනාම සියලු ආකාරයෙන් ඵල කරගත් සියලු කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන් වන්දේ පින්වතුන් ජීවල් දොර රැකගත්තා දිස්ත්‍රාන්ත අධිපති ශාසනම විස්තකාරක සිල් දෙවියන්ගේ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දුවේසුරවන වර්ධනය කරගනිමු. දිව්‍ය පතන බෝධියෙන් උතුම්ම සනසෙත් දෙවියන්ගේ ආරක්ෂාව දෙවියන් කෙරෙහි ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා චුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा භෝදයන්තු සියං පදං. ඒ වගේම ඔබ සිල්දනාටම මුදල් කුසල සිද්ධ කරගන්න ඉඩ අවස්ථාව හම්බ වෙන ගෞරවනීය මහා සංඝරත්නය නිසායි
ඉතින් අපි ඒ ගෞරවනීය මහා සංඝරත්නයට කුසල අනුමෝදන් කරමු. අපි සියලු දෙනා සුබ ආකාරයෙන් පහළ කරගත් සීල කුසලයන් ඒ ප්‍රතිදේශී විහාරස්ථානයේ වැඩ සිටිනා වූ ගෞරවනීය මහා සංඝරත්නයටත් ඒ වගේම ඔබ ක්‍රියානුකම්පාවෙන් අනුශාසනා කරන්නට පැමිණි අපේ මහාතුල නන්දරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මේ තුන් අනුමෝදන් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ වෙත්තා. පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා ගෝධිකින් සුමසිතා කියලා ප්‍රසාදනාවක් පවත්වමු. ඒ වගේම ඔබ අප සියලු දෙනාගේම නමින් මේ කාලේ අත්‍යවශ්‍යව නියගී ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ දුකින් සිටින දුකින් අත මිදී සුඛී සුවපත් භාවයට ඒවා උතුම්ම සැනසෙත් කියන අදහසින් ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතාං ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතාං ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතාං. ඒ වගේම මේ පින්වත් සියලු දෙනාට මේ සඳහා උදව් උපකාර කළ සහ සම්බන්ධ වෙලා කටයුතු කළ සෑම දෙනාටම අපේ අනුමෝදන් වූ දෙවියන් දේව ආශිර්වාදයෙන් තුන්වන් සතනන්ත ගුණ බලයෙන් පුණ්‍ය ශක්තිය බලයෙන් මේ සෑම දෙනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපද්‍ර පිළිවේවා. කරුණික යහපත් සියල්ල සමුද්ද වේවා. දුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවීසන සිතන වැඩවදාලා වූ ජාතිය ජරාවක් ව්‍යාධියක් සෝකයක් මරණයක් සදාකාලික සැප ඇති ලෝක නිරෝධී මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට ඔබට මේ කුසල ධර්මයේ හේතුපාරමී වේවා. අසසනේ හැම දිනකටම කෙරුණ සරණයි. ඕම වන්දනා කරන්න. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාප්පයන චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුන්නෝ සුඛං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නිවච අතෝ නිපාන සම්පatti විනාති සමිච්ඡු.